සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පෙන්ඩනය කපු අධ්‍යගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කිසිදු එන්නතකට ප්‍රතිචාර නොදක්වන මෙරටට පැමිණිය හැකි නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් පිළිබඳව සෞඛ්‍ය අංශවලින් අනතුරු වැඟවීමක්. රටට ගැලපෙන එක් නීතියක් නිර්මාණය කිරීමට සහාය දෙන්නැයි එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක්. තද වැසි සහ අකුණු අනතුරු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්. ජපාන මහමැතිවරණයේ ජය පාලක පක්ෂයට. කොවිඩ් එන්නත් ලබාගත් පුද්ගලයින්ට පවා දැඩි බලපෑමක් එල්ල කරමින් මෙවන විට ගෝලීයව පැතිර යන නව කොවිඩ් වෛරස ප්‍රභේදය දිවයිනට ඇතුළු වීමේ දැඩි අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ අතර මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් මර්ධන එන්නත් කරන යටතේ පුද්ගලයින්ට තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා දීමේ වැඩසටහන අද ආරම්භ වුණා. මෙරට පුද්ගලයන්ට ලබා දෙන තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා දීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 6ක් ගත වූ පසුව තුන්වන එන්නත් මාත්‍රාව ලබා දෙන අතර එහිදී ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි. ඒ අනුව සෞඛ්‍ය සේවකයින් ඇතුළු ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය සඳහායි එම එන්නත් කරන කටයුතු සිදුවන්නේ. මීට අමතරව ඉදිරිපෙළ රාජකාරී කරන යුද හමුදා සමාජිකයින්ටද බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම ආරම්භ කෙරුණේ නාරාහෙන් පිට යුද හමුදා රෝහලේදී. එම අවස්ථාවට යුද හමුදාපති ජෙනරාල් ශවෙන්දු සිල්වා මහතා ද එක්ව සිටියා. මීට සමගාමීව ශ්‍රී ලංකා නාවික ගුවන් පොලිසිය සෞඛ්‍ය ශේෂ්ත්‍රවල එන්නත් කරණයත් ගුවන් තොටුපළ සංචාරක ශේෂ්ත්‍ර වගේ ඉදිරිපෙළ ක්‍රියාකරුවන්ටත් මේ ඉදිරිපෙළ ක්‍රියාකරුවන්ට අනතුරුව ඉදිරියේදී අනිත් අයවලුන්ටත් ෆයිසර් එන්නස බූස්ටර් එන්නත වශයෙන් ලබා දීමට ක්‍රියා කරනු ලබනවා. ජාතික රෝහල රිජ්වයාර්ය ළමා රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වලදී එම එන්නත් කරන කටයුතු සිදුවන අතර දිවයින පුරා සිදුවන කොවිඩ් මර්ධන එන්නත් කරන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 542ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්ුණේ 5,41,073ක් ලෙසයි. මේ වෙනකොටත් තවමත් අපිට රෝගීන් 500 ඉක්මවලා වාර්තා වෙනවා. ඒ වාර්තා වීමත් එක්ක තවමත් අපි ඉන්නේ අවදානම් කලාපයක රටක් හැටියට ගත්තාම. ඒ කියන්නේ රෝගීන්ගේ අඩුවීමක් දක්නට නැහැ. මේ සතියේ බ්‍රහස්පතින්දාත් නිවාඩුවක් ලැබෙනවා. සිකුරාදා සමහර විට නිවාඩුවක් ලබාගෙන සෙනසුරාදා ඉරිදා දීර්ඝ සතියන්තයක් හැටියට කටයුතු කිරීමට බොහෝ දෙනෙක් සූදානම් වෙනවා වෙන්න පුළුවන්. මේ ගමන් නොගිහින් ඉන්න පුළුවන් නම් ඒක නොගිහින් ඉඳීම තමයි වැදගත් වෙන්නේ. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ කොවිඩ් මරණ 18ක් වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13743ක් දක්වා ඉහළ ගියා. අපි මෙතුවක් කල හිතුවේ රෝගය දැන් අඩු වෙමින් යන්නේ කියලා. නමුත් මේ සුමානේ රෝගීන් සංඛ්‍යාවේ පොඩි වැඩිවීමක් තියෙනවා. මරණ සංඛ්‍යාවේ පොඩි වැඩිවීමක් තියෙනවා. එන්නත ලබාගත් අයටත් ඒගොල්ලන්ගේ තියෙන ප්‍රතිශක්තිය හීන වුණ රෝග තියෙනවා නම් ඒගොල්ලන්ටත් රෝගය වැළඳීමේ යලි හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ රෝගය ගෙදර ගෙනහිල්ලා ගෙදර ඉන්න ප්‍රතිශක්තිය හීන වුණ කෙනාට රෝගය දීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට රෝගය ඉවර වුණා කියන එක කොහෙත්ම කියන්න විදිහක් නෑ. අපි ඒක තදින්ම අවධාරණය කරනවා. මේ අතර රටවල් කිහිපයක මේ වන විට පැතිර යන නව කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටට ඇතුල් වීමේ දැඩි අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ ප්‍රභේදය දැනට අපි භාවිතා කරන සියලුම එන්නත් වලට ප්‍රතිචාර නොදක්වන ප්‍රභේදයක් බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒ නිසා දැනට අපි එන්නත් ආවරණ ඉතාම ඉහළ මට්ටමේ පවත්වාගෙන ගියත් මේ ප්‍රභේදය අපේ රට තුළට ඇතුල් වුණොත් අපි ඉතාමත් ව්‍යසනකාරී
තැනකට රට තල් වෙලා යයි. විශේෂයෙන්ම අපි කියන්න ඕන මේ ප්‍රභේදය රට ඇතුළට ඇතුල් නොවේ කියලා අපිට කිසිසේත් අපේක්ෂා කරන්න බෑ. මේ වෙනකන් ලෝකේ වාර්තා වෙච්ච සියලුම ගණයේ ප්‍රභේදයන් අපේ රටට ඉතාම කෙටි කලකින් ඇතුල් වුණා. ඒ නිසා මේකත් නුදුරු දිනේදී අපේ රටට ඇතුල් වීමට නියමිතයි. ඒ ඇතුල් වුණාම රට තුල මේ වෙද්දි පවතින සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ තත්ත්වය ඉතාම දුර්වල නිසා රට තුල ඉතාම ශීඝ්‍රයෙන් පැතිර යන්න පුළුවන්. එහෙම පැතිර ගියොත් මේ එන්නත් ලබාගෙන එන්නත මත යැපෙමින් කටයුතු කරන මහ ජනතාව ඉතාමත් අසීරු තත්ත්වයට පත් වෙනවා. ඉදිරියේදී තවත් මෙවැනි ප්‍රභේද වර්ධනය වීමේ අවදානමක් තියෙනවා. විශේෂයෙන් මේ රෝගීන් වාර්තා වෙන්නේ එන්නත් ලබාගත් අයවලුන් අතරින්. ඒ නිසා ඔවුන් තුල ගොඩනැගෙන වෛරස එන්නතර ප්‍රතිරෝධී වගේම ප්‍රතිචාර නොදක්වන තත්ත්වයක් වර්ධනය වීමේ අවදානම ඉදිරියේදීත් තියෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 14238ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,13,092ක් ලෙසයි. ඇමරිකා එක්සත් ජනපදයේ විසින් COVID-19 මූලාරම්භය පිළිබඳව ප්‍රකාශයට පත් කර ඇති වාර්තාව විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි වාර්තාවක් බවට චීනය ප්‍රකාශ කර තිබෙනවා. චීනයේ සහයෝගයකින් තොරව කොවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹිය නොහැකි බවට ඇමරිකානු ඔත්තු සේවා වාර්තාවක් මගින් සිදුකර ඇති ප්‍රකාශය චීනයේ හෙලා දැක තිබෙනවා. කොවිඩ් වෛරසය සත්වයන්ගෙන් මිනිසුන්ට ප්‍රචාරණය වීද නැතිනම් වූහන් වෛරස පරීක්ෂණාගාරයෙන් නික්මුණේද යන්න පිළිබඳව අදාළ වාර්තාව ඇමරිකානු ඔත්තු සේවා අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කළේ ජනාධිපති ජෝ බයිඩන්ගේ නියමයෙන්. දින 90ක ඇගයීමකින් අනතුරුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ චීනයේ වෛරසයේ මූලාරම්භය පිළිබඳ ගෝලීය විමර්ශනයට සහාය නොදක්වන බවයි. කෙසේ නමුත් ඇමරිකාව මෙලෙස මුළුමනින්ම දේශපාලනීකරණය වූ අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වෑන් වෙන්බින් සඳහන් කර තිබෙනවා. මේ නිසා චීනයට ප්‍රහාර එල්ල කරමින් අපකීර්තිමත් කිරීමට දරන ප්‍රයත්නය නතර කරන ලෙසද ඔහු ඇමරිකාවෙන් ඉල්ලීමක් කළා. මේ අතර ගෙවිගිය දිනේදී රුසියාවෙන් COVID-19 ආසාදිතයන් 40,993 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වසංගතයේ එරටට බලපෑදින සිට එය ඉහළම දෛනික ආසාදන සංඛ්‍යාව වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව රට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 85,13,790ක් ලෙසයි. එහිදී මොස්කව්හි නව රෝගීන් 7,603 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව අගනුවර සමස්ත ආසාදන සංඛ්‍යාව 18,17,391ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රුසියානු පුරවැසියන් මිලියන 56.7කට වැඩි පිරිසකට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් ලැබී ඇති අතර මිලියන 50.9කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මේ අතර ඇමරිකාවේ ධවල මන්දිර ප්‍රකාශිකා ජෙන් සාකි කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ තමන්ට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි. 42 හැවිරිදි සාකි කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන තිබූ බවත් පසුගිය අඟහරුවාදා ජනාධිපති ජෝ බයිඩන් හමු වී ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් එම අවස්ථාවේ ඇය මීටරයකට වඩා වැඩි පරතරයක් තබාගෙන සිටි බවත් මුව ආවරණ පැළඳ සිටි බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්. පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අන්තර් පළාත් දුම්රිය සේවා අද සිට යලි සාමාන්‍ය පරිදි ආරම්භ වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථද අද සිට යලි ධාවනයට එක් කළ බවයි. අන්තර් පළාත් සංචරණ සීමා ඊයේ දිනේ ඉවත් කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර හිමි වුණා. කෙසේ වෙතත් ඊයේ දිනේ අන්තර් පළාත් බස් රථ සීමිත ප්‍රමාණයක් පමණයි ධාවනයට එක් කර තිබුණේ. නමුත් අද සිට එම කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ අන්තර් පළාත් දුරගමන් සේවා බස් රථ 1600ක් පමණ ධාවනයට එක් කර ඇති බවයි. මේ අතර අන්තර් පළාත් දුම්රිය දුරගමන් සේවාද අද ආරම්භ වුණා. අද දින දුම්රිය ගමන් වාර 152ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මගින්ගේ අවශ්‍යතාවය හඳුනාගෙන මේවා වැඩි දියුණු කිරීමට. රාජකාරී සඳහා පැමිණියක සඳහා දුම්රිය ලබා දීලා තියෙනවා. ඒගෙම ලබා දී තියෙන දුම්රිය වල ධාරිතාව වැඩි කිරීමටත් අපි කටයුතු කරලා තියෙනවා. අපි මේ සතිය 3 වෙනිදා වෙන විට යාපනයේ සහ බදුල්ල දක්වා දුම්රිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී තා කඩිනමින් දුරගමන් දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ අවස්ථාව අපි ලබා දෙනවා බුක් කරලා දුම්රිය යන්න. ඉල්ලා සිටින්නේ දුම්රිය නිසි ලෙස තෝරාගෙන තදබදයකින් තොරව
දුම්රිය භාවිතා කරන ලෙස. අද දුම්රිය විශාල සංඛ්‍යාවක් කොළඹට පැමිණියා. මේවායේ සෞඛ්‍ය නිර්දේශන අනුකූලව ගමන් කිරීමක් අපි දකින්නේ. අපේ රටේ පොදු ප්‍රවාහනය විශේෂයෙන්ම ආසන ප්‍රමාණයට වඩා වැඩිපුර රෝගීන් දමාගෙන යන පොදු ප්‍රවාහනය ඇත්තෙමම රෝගය ප්‍රතිරීමට ඉතාමත්ම අවදානම් සාධකයක්. ඒක ඒ ආකාරයට පාලනය කර ගැනීමට නොහැකිවීම ඇත්තෙම අපේ රටේ අභාග්‍යයක්. අපි පුද්ගලිකව තනිව හරි මේ සම්බන්ධව සැලකිලිමත් වෙලා ගොඩ කට්ටිය ඒකරාශී වන තැන් වළක්වා ගැනීම වැදගත්. ඒ වගේම තවදුරටත් ගෙදර සිට රැකියාව කිරීම කියන මේ සංකල්පය හැකි සෑම අවස්ථාවකම කරගෙන යාමත් අපිට වැදගත් වෙනවා. පොදු ප්‍රවාහන සේවා මෙලෙස සාමාන්‍ය පරිදි ධාවනය ආරම්භ කළද ආසනගත මගින් සංඛ්‍යාවක් පමණක් ප්‍රවාහනයට අවසර හිමි වන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ. එය උල්ලංඝනය කරන බස් රථවල මාර්ග බලපත්‍ර අත්හිටුවීමට අදාළව දැඩිව පොලිසියට උපදෙස් ලබා දෙන බවද ඒ මහතා සඳහන් කළා. ඔබගෙන් අප කාරුණික ඉල්ලා සිටිනවා මෙම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කරන ලෙස පසුගිය කාල සීමාව තුළ පැවති සංචරණ සීමා ඉවත් කරමින් මහජනතාවට ගමන් කිරීමට ලබා දුන් අවස්ථාව අනුව මාර්ගයේ මේ යන සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙන ස්වභාවයක් පෙන්වනවා. මේට හේතුව මාර්ගයේ ගමන් කරනු ලබන වාහන සංඛ්‍යාව වැඩිවීමත් එවැගේම ඉතාමත් නොසැලකිලිමත් ලෙස සහ අනවධානයෙන් වාහන ධාවනය කිරීමත් මාර්ගයේ ගමන් ගන්නා වාහන පිළිබඳව සැලකිල්ලෙන් අවධානයෙන් ගමන් කරන ලෙස අප සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මාර්ගයේ ගමන් කිරීමේදී විශේෂයෙන්ම ඔබගේ ආරක්ෂාවත් ඒ වගේම මාර්ගයේ ගමන් ගන්නා අන් අයගේ ආරක්ෂාවත් රැකෙන පරිදි රථවාහන නීතිවලට අනුගතව ගමන් කරන ලෙස අප මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බෙදීම් පසෙක තබා සියලු ජාතීන් එක් කරන නීතියක් නිර්මාණය කිරීමට සහාය ලබා දෙන්නයි එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලකොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කරනවා. අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. වැරදි තැන්වලට වැරදි තැන් වැරදි ලෙස දකිමින් හරි දේ නිවැරදිව මතු කර ගනිමින් රටත් ජාතියත් ඊළඟ ශතවර්ෂයට සූදානම් කිරීමේ ප්‍රධාන අංගයක් වන එක රටක් තුළ එක නීතියක් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිහිට වූ ජනාධිපති කාර්යසාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සමාජිකයන්ද සමග එකතුව නොපිරිහෙලා ඉටු කිරීමට මම අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ රටේ බොහොමයක් ව්‍යවස්ථා නීති රීති අනපනත්ති සංශෝධන සිදු වුණේ එය අදාළ කාලයට නොගැලපීම නිසා. එහෙම නැත්නම් බොහෝ විට එක් කණ්ඩායම්වල පෞද්ගලික අරමුණු ඉටු කරගන්න. අපේ රටේ සිදු වුණේ අධිරාජ්‍යවාදීන්ට ඔවුන්ගේ පාලනය ගෙන යාම පහසු කරවා ගැනීම පිණිසයි. දැන් අප හමුවේ තිබෙන්නේ සිංහල ජාතිය හා දෙමළ මුස්ලිම් වැනි විවිධ ජනවර්ග ලෙසත් බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් වැනි ආගමික ආගම් ලෙසත් එකම රටක් තුල වුවත් අලාත් කුල තරාතිරම් දේශපාලන මතවැනි ඈම ආකාරයකටම බෙදීමට ලක්වෙච්ච සමාජයක්. ඉදිරි අනාගතයේ වෙනුවෙන් අපට අවශ්‍ය වෙන්නේ මේ තියෙන පටු බෙදීම් වලින් මිදුණු එක ජාතියක් ලෙස එකිනෙකාගේ සංස්කෘතික ආගමික උරුමයන්ට ගරු කරමින් සමගි සම්පන්නව එකට ජීවත් වන ජාතියක්. විදේශීය රටකට ගිහින් බැලුවම ඒ රටවල ඉහළටම ගිය ශ්‍රී ලාංකිකයන් කොතරම් පිරිසක් ඉන්නවද? ඒත් ඔවුන් අද සිංහල දෙමළ මුස්ලිම් ලෙස බෙදිලා දේශපාලන පක්ෂ නිසා බෙදිලා සිංහල ඩයස්පෝරා දෙමළ ඩයස්පෝරා මුස්ලිම් ඩයස්පෝරා ලෙස බෙදිලා මේ ඔක්කොම එකතු කරගෙන ශ්‍රී ලංකන් ඩයස්පෝරා එකක් හදන්න පුළුවන් නම් ඔවුන් හැමෝම ජාතියක් විදිහට එකට ගොනු වෙලා ශක්තිමත්ව ඉන්න පරිසරයක් හදන්න පුළුවන් නම් ඒ කොච්චර ලස්සන දවසක් වේවිද. මේ බෙදිලා ඉන්න හැමෝගෙම හිත ඇතුලේ ඒකට අත්වැල් බැඳගෙන ඉන්න තියෙන ආසාව තෙරපි තියනවා. අපි කරන්න ඕන ඒකට පරිසරය හදන එකයි. ලොව ශක්තිමත් ජාතියක් හැටියට මේ මහ පොළොව මත නැගී සිටීවි. එක රටක් එක නීතියක් උදෙසා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ ඉලක්කය එයයි. ඒ අසිරිමත් ජාතිය, ඒ අසිරිමත් රාජ්‍ය නිර්මාණය කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමයි අපේ වගකීම. ඒ නිසා එම වගකීම ඉටු කිරීමට ජාති, ආගම්, පළාත්, කුල, දේශපාලන පක්ෂ වැනි පටු බෙදීම් පැත්තකින් තියලා එක රටක එක ජාතියක් ලෙස එක නීතියක් යටතේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය හදාගන්න, අපිත් එක්ක එකතු වෙන්න, අපට සහයෝගය දෙන්න, අපට ආශිර්වාද කරන්න. එනිසා මේ රටේ විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ විවිධ සංවිධාන නියෝජනය කරමින් සිටින සියලු තරුණ තරුණියන්ට මම ආරාධනා කරනවා ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ලබා දෙන ලෙස. මේ සියලු අදහස් විමසීම් වලින් අනතුරුව අපගේ මතය සහ නිර්දේශ නියමිත කාලය තුල ජනාධිපතිතුමා වෙත බාර දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔබ සෑම දිනාටම තුනුරුවන්ගේ සරණයි.
ස්වභාව ධර්මය හා සමපාත වෙමින් ඊට එරෙහි නොවන කෘෂිකාර්මික විප්ලවයක් කරා ගමන් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ස්කොට්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින්. මිනිසුන් ස්වභාව ධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත වෙමින් සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් කරා ගමන් කිරීමට අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී පැවැත්වෙන COP 26 සමුළුවේ ශ්‍රී ලංකාව සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමින් සඳහන් කර තිබෙනවා. ඒ අනුව සිය රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය සඳහා බව අවධාරණය කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත් කාලීන ජාතික නිර්ණයන් සහ අභිලාෂයන්ගෙන් ඒ බව මනාව පිළිඹුවන බවටද ප්‍රකාශ කර තිබෙනවා. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතල ගැටලුවක් වී ඇති අතර රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව එම සම්මන්ත්‍රණය හම්වේ පෙන්වා දී ඇති ජනාධිපතිවරයා රසායනික පොහොර ආනයනය අවම කිරීමටත් කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් පියවරගෙන ඇත්තේ මෙම සන්දර්භය තුළ බවද ප්‍රකාශ කර තිබෙනවා. මෙම ක්‍රියාව ගෝලියව පුළුල් ඇගීමට ලක්ව ඇතත් ඊට විවේචන සහ විරෝධතා එල්ල වී තිබීම අතීත ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකාර්මික උරුමය හා සලකා බැලීමේදී ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ. එමෙන්ම පරිසරය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී න්‍යායපත්‍රය ක්‍රියාත්මක වන්නේ සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙස බොහෝ බාධක මධ්‍යයේ බැවින් සංවර්ධිත රටවල් මගින් එවැනි ජාතීන්ට සංවර්ධන ආධාර ආයෝජන සහ මූල්‍ය සහාය හරහා උපරිම සහයෝගය ලබා දෙනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවටද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. මේ අතර එම සම්මන්ත්‍රණයට පැමිණි විදේශ නියෝජිතයන් පිළිගැනීමෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ හරිත කෘෂිකර්මාන්තයට 100%ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටින බවයි. එමෙන්ම දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් නිර්මාණය කිරීම එහි අරමුණ බවද අමාත්‍යවරයා විසින් සඳහන් කර තිබෙනවා. පිරිසිදු දියබිඳක අපේක්ෂාවන් මුදුන්පත් කරමින් ක්‍රියාත්මක ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක වුණා. රුපියල් 75,000කට අධික මුදලක් වැය කරමින් ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථාන 7ක් ජනසතු කිරීමයි එහිදී සිදු කරනු ලැබුවේ. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයත් එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය 2014 වසරේ ආරම්භ වූ දා පටන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන්නේ පිරිසිදු දියබිඳක පිපාසාව සංසිඳුවමින් නිරෝගී පරපුරක් තනන්නටයි. එවන් උතුම් අරමුණක් පෙරදැරිව ක්‍රියාත්මක මේ මා හැඟි කාර්යයේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කරන්නට යෙදුණා. ඒ අනුව ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය මගින් ඉදි කරන්නට යෙදුණු 80 වන ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිට 86 වන ජල පිරිපහදු මධ්‍යස්ථානයේ දක්වා පිරිපහදු මධ්‍යස්ථාන 7ක් ජනසතු කර විවෘත කිරීමයි සිදු කෙරුණේ. එහිදී වැල්ලවාය මූලික රෝහල් පරිශ්‍රයේ ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානය, හෙළමුල්ල පිරිපහදු මධ්‍යස්ථානය, බුබුල ජල පිරිපහදු මධ්‍යස්ථානය මෙන්ම බුත්තල පැල්වත්ත සීනි සමාගමේ ජනාවාස අංක 3, 4, 10, 12 සහ 14 යන ස්ථානවල ඉදිකෙරුණු ජල පිරිපහදු මධ්‍යස්ථාන විවෘත කරනු ලැබුවා. මෙලෙස විවෘත කරන්නට යෙදුණු ජල පිරිපහදු මධ්‍යස්ථාන 7 මගින් දෛනිකව පිරිසිදු පානීය ජලය ලීටර 90,000කට අධික ප්‍රමාණයක් එම ප්‍රදේශවල වාසය කරන 35,000කට අධික ජනතාවක් උදෙසා බෙදා හරිනු ලබනවා. සමහර රජරට ප්‍රදේශයේ ගත්තාම ගම්මානයක එකම පවුලක්වත් නෑ වකුගඩු රෝගියෙක් නැති. ඒතරමට මේ අපිරිසුදු ඒ වගේම නොයෙකුත් විස රසායනික ද්‍රව්‍ය එකතු වෙච්ච මේ වතුර පානීය කිරීමේ ප්‍රතිඵලයක් විදියට මාරාන්තික දුකකට පත් වෙලා දැනටත් දුක් විඳින දහස් ගණනක් වූ අපේම අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ පුංචි දුවලා පුතාලා අපි දකිනවා. සමහරලාට රෝහල් වල සතියේ දේවතාවක් ඩයලිසිස් කරගන්න ඇවිල්ලා පැය ගණන් රෝහල වල ගත කරන ආකාරය අපි දැකලා තියෙනවා. ඒතර මේ සියලු කටයුතු හොඳාකාරව දකින තීරුම් ගත්ත අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ඒ වගේම
ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක පින්වත් අලුදෙණිය සුබෝසාන් වහන්සේගේ අදහසක් ඒ වගේ මඟ පෙන්වීම අනුව තමයි මේ ජල පෙරිපහදු ඒකක ලංකාවේ අත්‍යවශ්‍ය ගම්මාන වලට ලබා දීමේ පුණ්‍ය ව්‍යාපෘති ආරම්භ වුණේ. එමෙන්ම මෙලෙස විවෘත කෙරුණු ජල පිරිපහදු මධ්‍යස්ථාන 7 සඳහා වූ පිරිවැය රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් වනවා. ඒ සඳහා වූ සැදැහැති දායකත්වය ලොව නන්දෙස වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජාත්‍යන්තර කීර්තියට පත් විෂම භාග චිත්‍රපටය හරහා ලද ආධාරය යටතේ සිදු කරන්නට යෙදුනා. අද මේ කරපු පුණ්‍ය කර්මය නිසා අපට ඉතා පිරිසිදු පානීය ජලය ලැබෙනවා. ඉතින් අපේ අනාගත අරුදරියන්ට ඒ වගේම අපට ඉතා යහපත් සෞඛ්‍යාර්ථ ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ලැබෙනවා කියලා අපට සන්තෝෂ වෙන්න පුළුවන්. අවුරුද්දකට මෙහා අපට මේ වැඩසටහන නිම වෙලා අපට සියලෝම දේවල් පිරිපහදු ජල ටැංකිය පාවිච්චියට ගන්න පුළුවන් මට්ටමට අපට සකස් කරලා අද දින අපට පරිහරණය කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ ගැන ශ්‍රද්ධා රූපවාහිනී ආයතනයට අපි ඇත්තටම මේ අවස්ථාවේ අපේ පුණ්‍ය අනුමෝදනාව මේ අවස්ථාවේදී මම කියනවා අපේ ගම ගොඩක්ම දුෂ්කර ගමක්. මේ වගේ දුෂ්කර ගම්මානවල වලට පැමිණිලා ඒ ගම්වල තියෙන අඩුපාඩු මොනවාද කියලා හොයලා බලලා ඒවට පිළියමක් විදිහට මේ වගේ විසඳුම් ලබා දෙනවට ශ්‍රද්ධා ටීවී නාලිකාවට ගොඩක් පිං. සුවහසක් පිරිසකගේ සාපිපාසා සංසිදුවමින් මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයත් එක්ව ක්‍රියාත්මක කරනු ලබන උතුම් පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේත් කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේත් අධීක්ෂණයේ යටතේ සිදු කරනු ලබන්නේ. පිරිසිදු දියබිඳක අපේක්ෂා මුදුන්පත් කරමින් නිරෝගී පරපුරක් තනන්නට මංපෙත් විවර කළ ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා තවදුරටත් ක්‍රියාත්මකයි. මද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වූ පිරිස් බන්ධනාගාර ගත නොකර පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද මාළඹේ නව පොලිස් ස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමි. මද්‍රව්‍ය ජාවාරම මැඩලීම මූලික කරගෙන මෙලෙස මාළඹේ ප්‍රදේශයේ නව පොලිස් ස්ථානයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාළඹේ නව පොලිස් ස්ථානයේ ප්‍රථම පොලිස් ස්ථානාධිපති ලෙස පත්වීම ලබා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් සිංහපුර මහතායි. ඉතින් බියෙන්සගෙන් තොරව ජීවත් වෙන්න ඕන සමාජයක නම් කප්පංකාරව ඉන්න බෑ. ඒකින්ද කප්පංකාරව අපි සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා කියලා කියන්නේ ඒ අයට විරුද්ධව ඇක්ෂන් ගන්නවා පුළුවන් තරම් ඉක්මනට. පාතාල ක්‍රියාකාරම් තියෙන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා බොහෝ දුරට දැන් 99%ක් පාතාල ක්‍රියාකාරම් ලංකාවේ දැන් අවෝස් වෙලා තියෙනවා. ස්ත්‍රී දූෂකයෝ ඉන්න බෑ. ළමා අපයෝජකයෝ ඉන්න බෑ. ඒ වගේම මත්කුඩු ව්‍යාපාරය නැත්නම් මත් බුදුරු තියෙන්න බෑ. බොහෝ දුරට මම දන්නවා මේ ප්‍රදේශයේ අයිස් කියන මත්පත් ද්‍රව්‍ය වලට දරුවෝ යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි විශේෂ මෙහෙයුමක් ඇත්ත වශයෙන්ම අපි ආරම්භ කරනවා. ඉතින් ඒකටත් එක තමයි ඇත්ත වශයෙන්ම මේ මාළඹේ මේ වගේ ස්ථානයක් දැම්මේ. පාසල් දැන් පටන් ගත්තා. පාසල් 10000කට වඩා ලංකාවේ තියෙනවා. ජාත්‍යන්තර පාසල් ඇතුළුව ඒ හැම පාසලකම අපි මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු හදනවා. ඒකට වම්බි වෙනම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් පත් කරලා තියෙනවා. ඒක අධීක්ෂණය කරන තුන්වෙනි එක තමයි අපි ඊට පස්සේ අපි මේ අබ්බැහි වෙච්ච අය ඇඩික්ස්ලව කවදාකවත් බන්ධනාගාරගත කරන්නේ නැහැ. මොකද ඇඩික්ස්ලා කියලා කියන්නේ අබ්බැහි වෙච්ච අය කියලා කියන්නේ ලෙඩ්ඩු එයාට අපි බේත් දෙන්න ඕනේ. නැත්නම් ඒගොල්ලෝ එළියට ආපෙටිය මාලයක් කඩාගෙන ආපහු ඇතුළට යනවා. ගිය අවුරුද්දේ 34000ක් හිටියා බන්ධනාගාරගත වෙලා හිරකරුවෝ ස්වාමීන් වහන්සේ. ඒකෙන් 11000ක්ම ඇබ්බැහි වෙච්ච අය. ඉතින් ඒ අය ඇත්ත වශයෙන්ම සිරෙත් තියෙන ඉඩ පාටුකම් වලටින් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකින්ද ඊට පස්සේ අපි ඇබ්බැහි වෙච්ච අය කෙලින්ම පුනරුත්ථාපනයට තමයි යොමු කරන්නේ. ඒගොල්ලෝ කැමති වුණත් නැතත් ඒ පිළිබඳව නීති දැන් සකස් කරගෙන යනවා. පවතින අඩුපීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පැවතීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ දිනවල දිවයින තුල තියෙන වර්ෂාපතනයේ ප්‍රධාන හේතුව තියෙන්නේ දිවයින ආසන්නයේ තියෙන පහළ වායු ගෝලයේ අඩු පීඩන කලාපයක් බිහි වෙනවා. ඒතර මේ අඩු පීඩන කලාපයේ දැන් ස්ථානගත වෙලා තියෙන්නේ දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරයේ තමයි මේ අඩු පීඩන කලාපය තියෙන්නේ. එතකොට මේ තත්ත්වය යටතේ දිවයිනේ බොහෝ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. සාමාන්‍යයෙන් සූර්යාලෝකයේ වැටෙන අවස්ථාවක් තියෙනවා. වැඩියෙන් වර්ෂාපතනයේ බොහෝ විට අපේක්ෂා කරන්නේ අපි සාමාන්‍යයෙන් සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ. ඒකට තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, ඊට අමතරව මධ්‍යම ඌව වයඹ වගේ පළාත්වල සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල විශේෂයෙන්ම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලේ තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ සාමාන්‍ය මිලිමීටර් 50 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් මෙම වර්ෂාවත් එක්ක අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව తాවකාලිකව තද සුළං වැස්ස සමග බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ පිළිබඳ ජනතාව ඉවත් වෙන්න කියන එක තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර ඊයේ දිනේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විසින් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නිකුත් කළ නායයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක කර තිබෙනවා. ඒ අනුව බතුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක යන ප්‍රදේශවල ජනතාව නායයන් පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවයි එම සංවිධානය විසින් නිවේදනය කර ඇත්තේ. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ජපානයේ මහමැතිවරණයෙන් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතාගේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩාගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සන්ධානය ඊයේ පැවති මහමැතිවරණෙන් බහුතර බලයක් ලබාගෙන තිබෙනවා. ඒ ආසන 465කින් යුත් ජපාන පාර්ලිමේන්තුවේ ආසන 293ක් ජයග්‍රහණය කරමින් ඒ අනුව හවුල්කාර පක්ෂයන්හි මැදිහත්වීමකින් තොරව පාලන බලය පවත්වාගෙන යාමට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට හැකිවනු ඇති. පසුගිය ඔක්තෝබර් මාසයේ ෆුමියෝ කිෂිඩා අගමැති ධූරයට පත් වූයේ වසරක් පාලන බලය හෙබ වූ යොෂිඩේ සුගා ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දශක ගණනාවක් තිස්සේ ජපන් දේශපාලනයේ ආධිපත්‍ය දැරු නමුත් වසංගතයේ හැසිරවීම සම්බන්ධයෙන් විවේචනයට ලක් වුණා. මේ අතර ජපානයේ උමං දුම්රියක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධියට අදාළව 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ජපාන මාධ්‍ය පවසන්නේ බැට්මෑන් කතාමාලාවේ එන ජෝකර් නැමැති දුෂ්ටයාගේ ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිටි එම තරුණයා දුම්රියේ සිටි මගින් ඉලක්ක කර පිහි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි. විදේශ මාධ්‍ය වාර්තා කළේ පසුව ඔහු ගිනිගන්නාසුළු රසායනික දීර විශේෂයක් භාවිත කර එම ස්ථානයේ ගින්නක්ද ඇති කළ බවයි. බිහිතියටපත් දුම්රිය මගින් ප්‍රහාරකයාගෙන් බේරීමට මැදිරි අතර දිව යන අයුරු සහ දුම්රිය නතර කිරීමෙන් අනතුරුව කවුළු වලින් පිටතට පැන දිවි බේරා ගැනීමට උත්සාහ කරන ආකාරයේද විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. හෙට නොවැම්බර් 2 වෙනිදා තෙවැනි සාක් සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ වී ඇත්තේ 1987 වසරේ නොවැම්බර් මාස 2 වන දිනයි. ඒ සඳහා බංගලාදේශය, මාලදිවයින, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානයේ ඇතුළු සමාජික රටවල නායකයන් සහභාගී වී ඇති අතර දින දෙකක් පුරා එය පවත්වා තිබෙනවා. විශ්ව කීර්තියට පත් නවකතාකරුවෙකු, සංගීතවේදියෙකු, කෙටි කතාකරුවෙකු මෙන්ම ලෝක පූජිත නාට්‍යකරුවෙකු ලෙස සැලකෙන අයර්ලන්ත ජාතික ජෝර්ජ් බර්නාඩ් ෂෝ මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1950 වසරේ නොවැම්බර් මාස 2 වන දිනයි. එක්සත් ජනපදයේ විල්මින්ටන්හි ඩෙපුන් සමාගම විසින් ලොව පළමු වරට කෘතිම රබර් නිපදවීම සිදු කර ඇත්තේ 1931 වසරේ නොවැම්බර් මාස 2 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.